ආයිබෝවන් දුවේ පුතේ. ඉතින් අදත් අපි මේ ගුරු ගෙදරින් හමුවන්නේ 13 වන ශ්‍රේණියේ දූ දරුවන් වෙනුවෙන් ගෙන එන නාට්‍ය හා රංග කලාව පාඩමක් වන නාට්‍ය රීතීන් කියන පාඩම පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් දුවේ පුතේ අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නාට්‍ය රීතීන් වල පළමු අදියර රොමැන්ටික් වාදී නාට්‍ය. ඉතින් රොමැන්ටික් වාදී කියන නම ඇසූ පමණින් ඔබට හැඟෙනවා රොමැන්ටික් වාදය කියලා කියන්නේ බොහොම අපූර්වත්වය, චමත්කාරය, සුන්දරත්වය වගේ අදහසක් තමයි රොමැන්ටික් වාදී කියන වචනයෙන් මතුවෙන්නේ කියලා පුතාලට දැනෙනවා ඇති. නමුත් රොමැන්ටික් වාදය කියලා කියන වචනය තුල තියෙන අදහසට වඩා ගැඹුරු අදහසක් රොමැන්ටික් වාදී කියන වචනය තුල, ඒ කියන්නේ සංකල්පය තුල ගොඩනැංවෙනවා. ඉතින් ඒ පිළිබඳව තමයි අද අපි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. රොමැන්ටික් වාදී චින්තන ප්‍රවේශය 18 19 වෙනි සතවර්ෂවල බටහිර යුරෝපයේ රටවල් වල තමයි මතු කෙරෙන්නේ. එතකොට ඔබ දන්නවා විශේෂයෙන්ම ප්‍රංශය ඊළඟට ස්පාඤ්ඤ එංගලන්තය වැනි රටවල් වල ජර්මනිය වගේ රටවල් වල මේ රොමැන්ටික් වාදී කලා ව්‍යාපාරය ආරම්භ වුණා. එතකොට මේ කලා ව්‍යාපාරය ආරම්භ වීමේදී බලපාපු විශාල සමාජ වාතාවරණයක් පවතිනවා. අපි ඒ පිළිබඳවත් ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඉතින් රොමැන්ටික් වාදී නාට්‍ය කියලා කියන්නේ විශේෂයෙන්ම සෝබා දහමේ තියෙන අසිරිමත් බව, ඊළඟට දරුවන් කෙරෙහි තියෙන අවධානය, ඊළඟට විශේෂයෙන්ම කාන්තාවන් ස්ත්‍රීන් පිළිබඳව පැවති ආකල්පවල තිබුණු වෙනස්කම්, නව අර්ථකථනයන් බවට පත් වෙලා රොමැන්ටික් යුගයේදී සාකච්ඡා කරන්න පටන් ගන්නවා. එතකොට මේ ප්‍රවේශයන් මීට කලින් කොයි විදිහටද පැවතුනේ කියන එක පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙනවා. දැන් පුතාලා දුවලා දන්නවා මේ අපිට රොමැන්ටික් වාදී කලා ව්‍යාපාරය ආරම්භ වීමට පෙර යම් යම් නව සම්භාව්‍ය යුගය තිබුණා. ඊළඟට පුනරුද්ධ යුගයේ තමයි මේ සම්භාව්‍ය කලා ප්‍රවණතාවය ආරම්භ වුණේ. ග්‍රීක සම්භාව්‍ය යුගය රෝම කාලයේ අවසාන වෙලා මධ්‍යකාලීන යුගය පිළිබඳව අපේ අවධානය යොමු වෙලා මධ්‍යකාලීන යුගයේ යම් කාල වකවානුවක් ගියාට පස්සේ තමයි අපිට පුනරුදය කියන ඒ යුරෝපයේ සිදුවෙච්ච විශේෂ කලාව, විද්‍යාව, භාෂාවන් පිළිබඳ වෙනස්කම් අපිට අත්දකින්න හම්බ වෙන්නේ. එතකොට ඒ කාල පරාසය තුලින් අපි ඉදිරියට ගමන් කරනකොට අපිට මේ රොමැන්ටික් වාදී කලා ප්‍රවණතාවය පිළිබඳව අධ්‍යයනය කරන්නට පුළුවන්. දැන් එතකොට මේ ඔබ දුටු ඒ දරුවන් පිළිබඳව අවධානයට පත්වීම, විශේෂයෙන්ම සෝබා දහමේ ආශ්චර්යයන් පිළිබඳව මිනිසු විශ්වාස කරන්නට පටන් ගැනීම, ඊළඟට මේ කාන්තාවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීම, ඊළඟට පැවති සම්භාව්‍ය යුගයේ කලාවන්, භාෂාවන් පිළිබඳව තිබුණු අවධානයට වඩා වෙනස් ප්‍රවේශයක් ගැනීම තමයි රොමැන්ටික් වාදී කලා ව්‍යාපාරයේදී සිදුවන්නේ. ඉතින් අපි බලමු කොයි විදිහටද මේ රොමැන්ටික් වාදය පිළිබඳව මේ එවක බිහිවුණු කලාකරුවන්, චින්තකයින් තමගේ අදහස් බෙදාගත්තේ කියලා. දැන් ඔබ ඔය දකින්නේ රූසෝ, ජීන් ජැක්වික් රූසෝ. එතකොට මේ ජීන් ජැක් රූසෝ එමිල් නමින් යම්කිසි විචාරාත්මක කෘතියක් ඉදිරිපත් කරා. මේකෙදි බලාපොරොත්තු වුණේ මේ දරුවන් පිළිබඳව, දරුවන් හදා වඩා ගැනීම පිළිබඳව තිබුණු මතවාදයට වඩා වෙනස් අදහසක් තමයි ඔහු ඉදිරිපත් කරේ මේ එමිල් කියන කෘතිය හරහා. එතකොට මේක ලෝකයේ මේ දරුවන් පිළිබඳව අවධානය යොමු වෙච්ච විශේෂ අවස්ථාවක්. මොකද මේ රොමැන්ටික් යුගයේදී මේ දරුවන් පිළිබඳව තිබුණු ආකල්පයන් සහ මුලින්ම වෙනස් කිරීමට උවමනා වුණා. විශේෂයෙන්ම ශ්‍රමිකයන් වශයෙන් දරුවන්ව යොදවා ගැනීම, දරුවන් පිළිබඳව තිබුණු ආරක්ෂාව පිළිබඳව තිබිච්ච හැඟීම යම් ප්‍රමාණයකට දුර වෙලායි තිබුණේ. ඉතින් ඒක නැවත සමාජය තුළ ස්ථාපිත කිරීමේ අරමුණින් තමයි රූසෝ මේ එමිල් කියන කෘතිය ඉදිරිපත් කරන්නේ. මේකෙදි විශේෂිතම දේ තමයි මේ මව්වරුන්ට දරුවන්ව මව්කිරෙන් පෝෂණය කිරීම අත්‍යවශ්‍ය බව රූසෝ පෙන්වලා දෙනවා. ඉතින් මේකත් මේ රොමැන්ටික් යුගයේදී සිදු වුණු විශේෂිත දෙයක් වශයෙන් අපිට හඳුන්වන්නට පුළුවන්.
ඊළඟට අපි යනවා කවියන් වෙතට. ඔබ දන්නවද එංගලන්තයේ මේ තෝමස් චැටන්ටන් කියන මේ කවියා එක්තරා අවුරුදු 17ක් ඔහුගේ වයස සම්පූර්ණ වෙනකොට අඳුරු කාමරයක් ඇතුලේ ආසනික් වස පානය කරලා සියදිවි හානි කරගන්නවා. ඇයි ඒකට හේතුව? ඒකට හේතු උනේ ඔහුට උවමනා වුණා කවියෙක් වීමට. එතකොට කවියෙක් වීම එවක සමාජයේ විසින් ඒ තරම් වැදගත් දෙයක් කොට සැලකුවේ නැහැ. එතකොට කවියන්ට මොකක්ද තියෙන අනාගතය කියන එක පිළිබඳව ඒ කුලීන සමාජවල වංශවත් සමාජවල යම් ආකාරයක අදහසක් තිබුණා. ඊට වඩා ඔවුන්ට උවමනා වුණා ධනේශ්වරයේ ආරම්භයට සීනු හඬ නංවමින් තිබුණු මේ යුරෝපා සමාජයට අත්‍යවශ්‍ය වෙන්නේ කවියන්ට සාහිත්‍යධාරයන්ට වඩා ඉංජිනේරුවරයන් කාර්මික ශිල්පීන් වගේ ඉහළ අපි අදහස් කරන ඉහළ සමාජ ස්තරයක වෘත්තීන් වලට එළඹීම තමයි ඔවුන්ගේ අදහස වුණේ. ඉතින් මේ එතකොට අර පුද්ගලයන්ගේ නිදහස ඔවුන්ගේ පරිකල්පනයන් යටපත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට එයට දිවි හිමියෙන් එරෙහිවීමට තිබුණු උවමනාව තමයි මේ තෝමස් චැටන්ටන්ගේ චරිතයෙන් අපට පෙන්වා දෙන්නේ. ඉතින් තෝමස් චැටන්ටන් තමන්ගේ මේ ප්‍රමෝදය ජීවිතයේ ආශාව කවිය තිබිච්ච ආදරය නිසා ඒ දේ ඔහුට ඉටු කරගන්නට නොහැකි වීම නිසා ඔහු ජීවිතේ හැර යනවා. හැබැයි ඒකේ තිබිච්ච වැදගත්ම දේ තමයි මේ කවියාගේ සියදිවි නසා ගැනීම ඊළඟ පරම්පරාවේ කවියන්ට විශාල උත්තේජනයක් සපයනවා. මෙන්න මේ උත්තේජනය නිසා රොමැන්ටික් වාදී කවියන් ගණනාවක් අපේ කරලියට එන්නට පටන් ගන්නවා. ඔබ මේ දකින්නේ ඒ බඳු කවියන්. විලියම් වර්ඩ්ස්වර්ත් ඊළඟට අපි බලමු බයිරන් ඊළඟට විලියම් බ්ලේක් කාන්තාවොත් කිවිදියන් වශයෙන් කරලියට ආවා. මේරි ෂෙලි එඩ්ගා ඇලන් පෝ ඊළඟට වික්ටර් හියුගෝ. දැන් ඔබ දන්නවා වික්ටර් හියුගෝ කියලා කියන්නේ නවකතාවේ වගේම විශේෂයෙන්ම ඔබ දන්නවා ඔහු රචනා කරපු ලේ මිසරාබ්ලේ කියන නවකතාව නේද? ඒක ඒ සමාජයේ මහ විශාල පෙරලියක් ඇති කරපු නවකතාවක්. ඉතින් ඒ වගේ විශේෂ කවියන්, නවකතාකරුවන්, සාහිත්‍යදරයන් ගණනාවක් මේ රොමැන්ටික් වාදී ප්‍රවේශයේදී Tamanගේ සාහිත්‍ය ප්‍රවේශයන් දරනවා. දැන් ඇත්තටම අපි මතක තබා ගන්නට අවශ්‍යයි රොමැන්ටික් වාදයේදී පුද්ගලයාගේ පරිකල්පනයට ස්වායත්තතාවයට ඔවුන්ගේ අභ්‍යන්තරික සංවේදනයන් වලට විශේෂිත අවස්ථාවක් සහ විශේෂිත උවමනාවක් මේ සමාජයට ඔවුන්ගෙන් සිදුවිය යුතු වටිනාකම් පිළිබඳව කතා බහට ලක් කෙරුණා. මොකද ඒකට හේතුවක් තියෙනවා. අපි ඒ හේතුව තව ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාහිත්‍යදරයන් කවියන් උත්සාහ කළා මේ සංවේදනය, පුද්ගල පරිකල්පනය, ස්වායත්තතාව, භාවමය කම්පනයන් මනුෂ්‍යයාගේ අභ්‍යන්තරයෙන් ගලාගෙන එනවා නම් ඇයි අපි ඊවට සීමාවන් යම් නීති රාමු සම්මතයන් ඇතුළත් කරලා ඇයි අපි ඒවට ඉඩ දෙන්නේ නැත්තේ? මොකද ඒවා අපිට පුළුවන් සමාජයේ යහපත වෙනුවෙන් යොදවන්න. මනුෂ්‍යත්වය හා බැඳුණු මනුෂ්‍යයා තුල තියෙන ආධ්‍යාත්මික කාරණාවන් මේ සියල්ල මනුෂ්‍යයා මේ සමාජයේ තියෙන යම් භෞතික වටිනාකම් හින්දා නැති කරගන්නේ ඇයිද කියන ගැටලුව මේ කාලයේදී මේ සාහිත්‍යදරයන් කවියන් විසින් ප්‍රශ්නෙට නැගුවා. හොඳම ඒ බඳු අවස්ථා කීපයක් අපි ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්න යනවා. විශේෂයෙන්ම පොදු මිනිසා සහ දායකත්වය ඇගීම කියන එක. ඊළඟට පුද්ගල පරමාදර්ශී බව ඇගීම. සෝබාදහමේ ආශ්චර්යයන් පිළිබඳව මිනිසු ඊට වඩා විශාල ආදරයකින් උවමනාවකින් ඒ පිළිබඳ අවධානය යොමු කිරීම. මානව හැඟීම් විශ්වාස කිරීම. පරිකල්පනය සම්බන්ධයෙන් තිබුණු විශාල පිළිගැනීම මේ සමාජයෙන් ටික ටික දුරු වෙන එක වළක්වන්නට තමයි මේ රොමැන්ටික් වාදී කලා ශිල්පීන් මේවා පිළිබඳව නැවත සමාජය දැනුවත් කරන්නට උවමනා කරන කලා ප්‍රවේශයන් ලබා ගන්න. මේ තියෙන්නේ
ඔබ මේ දකින්නේ ඒ බඳු එක් අවස්ථාවක්. J.W. වොන් ගතේ. ඔගොල්ලෝ ගතේ කියලා කියන්නේ සාහිත්‍ය දරයෙක් කලා න්‍යායාචාර්යවරයෙක් විශේෂයෙන්ම ඔහු රචනා කරනවා නවකතාවක් The Sorrow of the Young Wrether. මේ Wrether කියන තරුණයා ආදරය වෙනුවෙන් තමන්ගේ බලය ධනය ඊළඟට ඔහුගේ වයස මේ සියල්ල ආදරය නැමැති පූජාසනයේ ඉදිරියේ දන නමන ආකාරය මේ නවකතාවෙන් ඉදිරිපත් කරනවා. එතකොට මේ සමාජ සම්මතයන් වලට එරෙහිවීම කියන එක රොමැන්ටික් වාදයේදී විශේෂිත ලක්ෂණයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඊළඟට ඔබ මේ දකින්නේ වර්ඩ්ස්වර්ත් කියන අපේ කවියා. විශේෂයෙන්ම ලන්ඩනයේ තිබුණු ඒ ഘോഷාකාරී නාගරික කටුක පරිසරයෙන් ඈත් වෙලා The Lake කියන පළාතට ගිහිල්ලා ඔහුගේ පිටිසර බද්ද පළාතක් මේ පළාතට ගිහිල්ලා ඔහු ජීවත් වෙන්න උත්සාහ කරපු හැටි තමයි ඔහුගේ කවි වලින් පෙන්눔 කරන්නේ. එතකොට මේ අර ලන්ඩනයේ තිබෙන මහ විශාල කර්ණ කටෝර නාගරික ජීවිතයෙන් ගැලවිලා ගිහිල්ලා සාල ඕගස් ගලාගෙන යන දියැලි ඊළඟට ඩැෆඩිල් මල් අහසේ පාවෙලා යන සරත් බලාකුළු දිහා බලාගෙන මේ ලියපු කවි කොයි තරම් සමාජයට දැනුණද කියනවා නම් එක්තරා අවස්ථාවකදී විචාරකයෝ සලකනවා මේ ලේක් පළාතේ බැටළුවන්ට වැඩිය නගරයෙන් පැමිණි සංචාරකයින්ගෙන් වැසී ගියයි කියලා. ඉතින් මෙන්න මේ වාගේ අපිට හරිම අපූරු ලෝකයක් මේ විශේෂයෙන්ම නාගරිකත්වයෙන් මිදුණු හරි අපූරු ලෝකයක් මේ කවියා විසින් නිර්මාණය කරනවා. ඒ විතරක් නෙමෙයි. එක්තරා අවස්ථාවකදී මේ ලේක් හරහා ඉදි කරන්නට බලාපොරොත්තු වුණා දුම්රිය මාර්ගයක්. මේ දුම්රිය මාර්ගය ඉදි කරනවට විශාල වශයෙන් නාගරිකයන් එරෙහි වුණා. ඒකට හේතුව තමයි මේ ලේක් පළාතේ නිර්ව්‍යාජ වූ මේ සෝබා දහමේ තියෙන සුන්දරත්වය මේ යකඩ යකාගේ නාදයෙන් ഘോഷාවෙන් නැති වෙයි කියන ඒ අපරාධය දරා ගන්නට බැරි නිසා තමයි මේකට එරෙහි වුණේ කියලා සඳහන් වෙනවා. ඉතින් දරුවනේ මේ වගේ රොමැන්ටික් වාදය සම්බන්ධයෙන් තිබෙන තව අවස්ථාවක් මම ඔයගලන්ට පෙන්වලා දෙන්නට කැමතියි. චාල්ස් බුල්ඩෙයර් කියන නවකතාකරුවා විසින් ප්‍රංශයේ මේ නවකතාකරුවා ජීවත් වුණේ. එතකොට මේ ෆ්ලැනර් නමින් නවකතාවක් රචනා කරලා තියෙනවා. මේ ෆ්ලැනර් කියන නවකතාවේ මේ ඉන්න තරුණයා කිසිම රැකියාවක් නැහැ. ඔහුට වෘත්තියක් නැහැ. හැබැයි ඔහු ඊටාම හොඳින් හැඳ පැළඳගෙන උසස් පැලැන්තියක තරුණෙක් විදිහට පෙනී සිටමින් ප්‍රංශයේ පැරිස් නගරයේ තාම ධනවත් මිනිසුන් ගැහැණුන් කමින් බොමින් ප්‍රීතිවන උත්සව පවත්වන අවන්හල්වල ඉඳලා ඊටාම පීඩිත නිර්ධන පන්තකීන් වෙසෙන ජරා ජීර්ණ නගරවල අහුම්කොන් පවල පවා ඇවිදගෙන යනවා. එතකොට මේ චාල්ස් බුල්ඩෙයර් එයාහු සඳහන් කරන්නේ මේ තරුණයා විරැකියාවෙන් පෙළෙනවා. ඔහුගේ සාක්කුවල 7-5ක්වත් නැහැ. හැබැයි ඔහුගේ මේ පුරාජේරු බොහොම කඩවසම් පෙනුමත් එක්ක ඔහුට අනිත් අය රැවටෙනවා. ඔහු මේ සොයාගෙන යන්නේ කුමක්ද? ඔහු සොයාගෙන යන්නේ මේ ප්‍රංශයේ පැරිස් නගරයේ ජීවත් වෙන මිනිසුන්ගේ ජීවිතවල තියෙන බොරුව සොයාගෙන යන්නේ. මේ අරුමෝසම්කාරී ජීවිතයෙන් මොකද්ද ඔහුට ලැබෙන්නේ? ඉතින් ඇත්තටම බුල්ඩෙයර් සඳහන් කරන්නේ මේ තරුණයා විරැකියාවෙන් පෙළෙන කෙනෙක් වුණත් ඔහු කුමාරයෙක්. මොකද ඔහුට අර නගරයේ තියෙන මහ විශාල කාලගෝට්ටියට මුහුණ දෙන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නගරයේ මේ මිනිස්සු වැඩ කිරීමට නිදහස නැති කරගෙන කාර්ය බහුලව මේ ගෙවන ජීවිතය ඔහුට නැහැ. ඒක නිසා ඔහු අනිත් මිනිස්සුන්ට සාපේක්ෂව බලාපුවාම හරිම කුමාර ජීවිතයක් ගත කරන පුද්ගලෙක්. බලන්න මෙන්න මේ වගේ අමුතු ප්‍රවේශයන් රොමැන්ටික් වාදී නාට්‍යකරුවන්, සාහිත්‍යදරයන්, කවියන් විසින් ගත්තා. ඉතින් මේක ඒ සමාජයට අලුත්. මොකද වැඩවසම් ඒ වගේම ආගමික චින්තනයන්ගෙන් බැටකාපු සමාජයක් තමයි මේ කාලේ යුරෝපයේ තියෙන්නේ. එතකොට ඒ චින්තනයන් වලට යම් ආකාරයක විරෝධතාවයක්
සියුම් විරෝධතාවයක් මේ සාහිත්‍ය කලාදියෙන් මතු කළා. හොඳයි. මේ ඉන්නේ ඒ වගේ තවත් චිත්‍ර ශිල්පියෙක්. පෝල් ගොගෑන්. පෝල් ගොගෑන් කියලා කියන්නේ ඇත්තටම මේ පෝල් ගොගෑන් ප්‍රංශ ජාතික චිත්‍ර ශිල්පියෙක්. ඔහුට හමුවන්නේ හැම විටම මේ පැරිස් නගරයේ ප්‍රංශයේ ජීවත් වෙන හරිම සුන්දර ලඳුන්. හැබැයි මේ අයගේ ආධ්‍යාත්මය පිළිබඳව ඔහුට විශාල ගැටලුවක් තිබුණා. ඔහුගේ ලස්සනට ඇඳ පැළඳගත් අමුතු විදිහට කතා කරන මේ ප්‍රංශ ලලනාව ඊළඟට මේ ප්‍රංශයේ මහා ඒ නාගරික ජීවිතයෙන් ගැලවිලා ඔහු විශාල සමුද්‍ර ගමනකට සම්බන්ධ වෙලා ඔහු තහීටි දිවයිනට යනවා. ඔහු තහීටි දිවයිනට ගිහින් මේ අර අව්‍යාජ කාන්තාව තමන්ගේ දරුවන් එක්ක දෛනික ජීවිතයේ වැඩත් එක්ක බොහොම කාර්යබහුල වෙන හැටි මේ චිත්‍ර ශිල්පියා තමන්ගේ චිත්‍රවලට උකහා ගන්නවා. එතකොට අර මනුෂ්‍ය ජීවිතයේ තියෙන අව්‍යාජ බව සහ ව්‍යාජ බව ඒවා පිළිබඳව ඔවුන් තුළ නොයෙක් සංකල්ප හටගත්තා. මේ පවතින දේ සත්‍යද? එහෙම නැත්නම් මේට වඩා නිර්ව්‍යාජ වූ සත්‍යයක් කොහේ හරි තියෙනවද? විශේෂයෙන්ම මේ ගොගෑන් උත්සාහ කළේ ඒ පැවති වීනස් බියුටි එක. අපි දන්නවා මේ කාලේදී මේ රොමැන්ටික් වාදී යුගයේදී චිත්‍ර ශිල්පීන් බොහොම ලස්සන තමයි මතු කරේ. විශාල දර්ශන ඊළඟට ස්වභාවික පරිසරයේ තියෙන සුන්දරත්වය විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම මේ කාලේදී තමයි පර්යාවලෝකනය කියන සංකල්පයේ චිත්‍ර ශිල්පියත් එක්ක එකතු වෙන්නේ. එතකොට අර විශේෂයෙන්ම එක්තරා ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන් චිත්‍ර ශිල්පීන් සම්බන්ධයෙන් අන්තර්ජාලයේ ගොඩාක් තියෙනවා ඒ වගේ තොරතුරු සොයාගන්න. ස්වභාවික පරිසරයට ගියාම මනුෂ්‍යයා කොයිතරම් පුංචිද? විශාල දියැලි, විශාල සුදු මීදුමෙන් වැහිච්ච කඳු පන්ති අතරට ගියාම මේ මනුෂ්‍යයා කියන කෙනා කොයිතරම් කුඩාද? අන්න ඒ ස්වරූපය ඔවුන් ඒ චිත්‍ර ශිල්පය මගින් ඉදිරිපත් කළා. දැන් පුතාලට දුවලට මතක නම් මධ්‍යකාලීන අවදී පාප්වරු ඇයි ඒ විශාල මේ ගොඩනැගිලි ඉදිකරේ තමන්ගේ දේවස්ථාන මහ විශාල කුළුණු ඊළඟට ලොකු මේ ආරුක්කු සහිත ගොඩනැගිලි ඉදිකරේ ඇයි ඉදිකරේ? දෙවියන් ඉදිරියේ තන් දෙවියන්ගේ මාලිගාව ඉදිරියේ පුද්ගලයා කොයිතරම් කුඩා කෙනෙක්ද කියන හැඟීම ඇති කරා. ඉතින් ඒ සංකල්පය ස්වභාවික සෞන්දර්යයට ගේනවා රොමැන්ටික් වාදී. රොමැන්ටික් වාදීන් ස්වභාවික පරිසරය තුළ මිනිස්යාගේ කුදු බව කුමක්ද කියන එක පිළිබඳව සාකච්ඡා කරනවා. ඉතින් පෝල් ගොගෑන් කියලා කියන්නේ ඒ නාගරික ප්‍රංශ සුන්දරත්වය වෙනත් පැතිකඩක් නිර්මාණය කරන්නට උත්සාහ කරපු රොමැන්ටික් වාදී චිත්‍ර ශිල්පියෙක්. හොඳයි. රොමැන්ටික් වාදය කියන එක යම් ප්‍රමාණයකට වෙනස් මඟකට යොමු වන්නේ කාර්මික විප්ලවය හරහා. 1760 ගණන් වල ඉඳලා මේක අදටත් දිගටම පවතිනවා. මේක නවතින දෙයක් නෙමෙයි. මිනිසයා විද්‍යාත්මක සොයා ගැනීම් වල සීමාවක් නැතුව ඒ විද්‍යාත්මක තාක්ෂණික දියුණුව පසුපස ඒක හඹා යනකොට මේ ඒකේ කාර්මික විප්ලවය කියන එක ආරම්භ වෙලා ඒකේ නැගීම කියන එක ශීඝ්‍රගාමී වෙනවා. එතකොට මිනිස්යාගේ ජීවිතේ කොයි විදිහටද වෙනස් වෙන්නේ කියන එක අපිට සොයා බලන්නට සිදු වෙනවා. මොකද මේ විද්‍යාත්මක නව දැනුම කියන එක තුල තමයි යුරෝපයේ සම්පූර්ණ වෙනස්කම සිදුවන්නේ. මිනිස්යාගේ සමාජයේ දේශපාලනයේ ඊළඟට ඒ මනුෂ්‍ය පැවැත්මේ සියල්ල වෙනස්කම් සිදුවන්නේ මේ කාර්මික විප්ලවයේ යම් යම් බලපෑමුත් එක්කයි. ඔබ දන්නවා විශේෂයෙන්ම මේ කාර්මික විප්ලවය නිසා දුරේක්ෂය සොයා ගන්නවා. විශේෂයෙන්ම ඔබට මතක ඇති වාෂ්පෙන්ජිම සොයා ගන්නවා. එතකොට ඊට අමතරව මේ කාර්මික දියුණුවත් නිසා යකඩ ඊළඟට ගල් අඟුරු පේෂ කර්මාන්තය වැනි කර්මාන්ත හට ගන්නවා. මේ වාණිජ්‍ය කර්මාන්ත කියලා කියන්නේ ඒ යුරෝපා සමාජයේ සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යොමු කරපු අවස්ථාවක්. විශේෂයෙන්ම ඔබ දන්නවද යකඩ කර්මාන්තය, යපස් කර්මාන්තය ඊළඟට ඒ හා සම්බන්ධ රැකියාවන්
ඊළඟට වාණිජ ව්‍යාපාර විශේෂයෙන්ම දියුණු වෙනවා මේ කාලේදී. ඒකට වමනා කරන නීති රීති රෙගුලාසි වෙනම සකස් කරන්න සිද්ධ වෙනවා. සමහර අවස්ථාවලදී භාණ්ඩ ප්‍රවාහන මේ වාණිජ ව්‍යාපාරයන් නඩත්තු කිරීම සඳහා අලුත් නීති සම්පාදනය කරන්නට සිද්ධ වෙනවා. මොකද අධිරාජ්‍ය කියලා කියන්නේ වාණිජත්වය කියන එක තමයි පිළිගත්තේ යුරෝපානුවන් මේ කාලය වෙනකොට. මොකද ඒ ජනසංහාර තුලින් තවදුරටත් මේ අධිරාජ්‍යයක් පවත්ව ගැනීමේ අරමුණ ඊට වඩා වෙනස් මානයකට පෙරලෙනවා මේ වාණිජ ව්‍යාපාර නිසා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට බැංකු කටයුතු, ඒ වගේම වාණිජ ව්‍යාපාර සඳහා වුවමනා කරන නීති රෙගුලාසි, සම්මුතීන් ඒව සකස් කරන්න සිදු වෙනවා බලාධිකාරියට. එතකොට ඒ සියල්ල නැවත සම්පාදනය කරලා මේක ප්‍රතිස්ථාපනය කරන්නට සිදුවන්නේ මේ වාණිජ කර්මාන්ත කාර්මික විප්ලවය නිසා හටගත්ත නිසායි. එතකොට විශේෂයෙන් ප්‍රේෂ කර්මාන්තය ඊළඟට මේ අපි ගත්තොත් එහෙම වාෂ්ප මේ මොනවාද තුලින් මේ කර්මාන්ත තුලින් පුද්ගලයින්ට නව රැකියා අවස්ථා ඇති වෙනවා. අනිත් පැත්තට අපි මතක තියාගන්නට ඕනේ මේ තුලින් විශේෂයෙන්ම අපි ගත්තොත් මේ දුම්රිය මාර්ග සොයා ගැනීම. අපිට තිබුණේ ගොඩක් වෙලාවට සාමාන්‍ය කියන්නේ අපිට නාවික මාර්ග තිබුණා. අපි දේශ ගවේෂණය කළා මේ කාලේදී බොහොම තරගකාරීව. ඔබ දන්නවා ස්පාඤ්ඤ, පෘතුගාලය, ප්‍රංශය, ජර්මනිය, ඒ වගේම එංගලන්තය බොහොම තරගකාරී විදිහට තමයි මේ අධිරාජ්‍ය පිහිටවීම සඳහා දේශ ගවේෂණය කරමින් නාවික සටන් පවත්වා ගනිමින් මේවා දියත් කළේ. ලංකාවත් යම් ප්‍රමාණයකට ලංකාව, ඉන්දියාව, අප්‍රිකාව මේ සෑම රටක්ම යුරෝපිකයන්ගේ අධිරාජ්‍යයන් බවට පත් වෙනවා. ඉතින් ඒ පත්වීමත් සමග විවිධ වෙළඳ සමාගම් ඇති වෙනවා. පෙරදිග ඉන්දියාව වෙළඳ සමාගම, VOC ඔය වගේ සංගම් ඇති වෙනවා. එතකොට මේව හරහා දේශපාලනය, ආර්ථිකය සම්පූර්ණයෙන්ම යුරෝපයේ වෙනස් වෙනවා. ඉතින් එතකොට ඒ නාගරික ධනවාදී ප්‍රවේශයන් තුල තමයි මේ රොමැන්ටික් වාදී වගේ කලා ව්‍යාපාර ගොඩ නැගෙන්නේ. එතකොට ඔබට පේනවද මේ දෙක අතර මේ සාහිත්‍යකරුවන්, කලාකරුවන් කොයිතරම් ගැටෙන්නට ඇද්ද නේද? එතකොට මේ ඉතිහාසය කියලා කියන්නේ නැවත නැවත සිදුවෙන දෙයක්. ඒ වගේම අපිට එකෙන් ගැලවීමට හැකියාවක් නැහැ. මොකද ඉතිහාසය තුල තමයි අපේ නැගීම, එහෙම නැත්නම් බැසීම හෝ ඒ කුමක් හෝ දෙයක් සිදුවන්නේ. එතකොට දැන් මේ කාර්මික විප්ලවයේ තිබිච්ච ශීඝ්‍ර දියුණුව නිසා අපිට පරිවහනය, ජනසන්නිවේදනය ශීඝ්‍ර වෙනවා. මුද්‍රණ යන්ත්‍රය සොයාගත්ත නිසා පිටපත් ගණන් අපිට නවකතා, කෙටිකතා, නාට්‍ය මේවා සියල්ල අපිට මුද්‍රණය කරලා බෙදා හැරීමේ හැකියාව ඇති වෙනවා. එතකොට සාහිත්‍ය, කලාව දියුණු වෙන්නේ මේ සියල්ලත් එක්කමයි. කර්මාන්ත බහුලව වාණිජ නගර බිහිවීම නිසා තවත් සිදුවෙච්ච දෙයක් තමයි මේ නිර්ධන පන්තිකයින්ගේ ජීවන රටාවක් සහිත නගරවල යම් ප්‍රමාණයක්, ඒ කියන්නේ අපි පැල්පත් වාසීන් කියලා අපි සලකන්නේ, මුඩුක්කු කියලා අපි කියන්නේ. එතකොට මේ නිර්ධන පාන්තිකයින් සඳහා නගරවල වෙනම තැන් ඉදි වෙනවා. එතකොට නගරයේ තියෙන සුන්දරත්වය, චමත්කාරය ඇති කිරීම සඳහා විශේෂයෙන්ම වාස්තු විද්‍යාඥයින් විශාල වශයෙන් නිර්මාණ කරනවා මේ කාලේදී. ඒ විශේෂයෙන්ම දැන් දේශ ගවේෂණය නිසා සංස්කෘතිය පිළිබඳව විවිධ මානයන් වලට මේ කාලේ යුරෝපිකයන් හසු වෙනවා නේද? ඔවුන් හිතාගෙන හිටියට ඔවුන් ජීවත් වෙන්නේ එංගලන්තයේ කියලා. එංගලන්ත සංස්කෘතිය තමයි ඊටාම හොඳ කියලා ඔවුන් හිතාගෙන හිටියට දේශ ගවේෂණය හරහා ඔවුන්ට ඇස්පෑදෙනවා මීට වඩා විවිධ සංස්කෘතීන්, විවිධ සුන්දරත්වයන් අපිට අපේ ඇස්වලට දකින්න පුළුවන් වුණා නේද කියලා. ඉතින් එතකොට ඔවුන් උත්සාහ කරා එකම නගරයක් තුල මේ සියල්ල ගොඩනංවන්න. ඒකට උදාහරණය තමයි පැරිස් නගරය. එතකොට අර බුල්ඩයාගේ නවකතාකරුවෝ ඉන්න තරුණයා නගරයේ තියෙන විවිධ පන්නේ ස්ථාන තමයි පසු කරගෙන යන්නේ. ඉතින් දුවේ පුතේ මේ රොමැන්ටික් වාදය කියලා කියන්නේ නාගරීකරණය, ධනවාදය එකට එකතු වෙලා සමහර විට අපි නොදන්න සුන්දරත්වයක් කරා ඒ ගමන් කිරීමක් වශයෙන් අපට සලකන්න පුළුවන්. එතකොට අපි බලමු මේ පීඩිත කම්කරුවන්ගෙන් ගහන කම්කරු ජනපද ඉදිවීම කොයිතරම් පස්සට බලපානවද කියලා අපිට හිතා ගන්නට පුළුවන්. අපි ඉදිරියට යමු.
එතකොට මේ ආර්ථිකය සම්බන්ධයෙන් ඇඩම් ස්මිත් කියන විචාරකයා ධනය කොයිතරම් සම්පතක්ද මිනිසයාට කියන එක පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කළා. ඒ වගේම සමයි කාල් මාක්ස් ඊළඟට අපි ගත්තොත් ජෝන් මිල් ඩේවිඩ් රිකාඩෝ කියන ආර්ථික දේශපාලනික සහ සමාජ විද්‍යාඥයින් විසින් යම් යම් ප්‍රවේශයන් අරගෙන මේවා පිළිබඳව යම් යම් විශ්ලේෂණාත්මක මත පළ කරා. විශේෂයෙන්ම අපි දන්නවා කාල් මාක්ස් ආර්ථික සාධකයේ මත මිනිසයාගේ ජීවිතය පවතින බව ඉදිරි පිළිබඳව විශේෂ විශ්ලේෂණයක් මාක්ස්වාදී චින්තනය හරහා ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ මාක්ස්වාදී සහ ලිබරල්වාදී ප්‍රවේශයන් යම් ප්‍රමාණයකට බලපානවා ඒ සමාජයේ ආර්ථිකය දේශපාලනය පිළිබඳව නව අදහස් ආරම්භ වීම සඳහා. ඊළඟට ප්‍රංශ විප්ලවය. ප්‍රංශ විප්ලවය කියන්නේ මොකක්ද? 1789 දී තමයි මේ ප්‍රංශ විප්ලවය සිදුවන්නේ. දැන් 16 වෙනි ලුවි රජුරුවන්ගේ කාලයේදී ඒ තිබිච්ච ඒකාධිපතිත්වයට එරෙහිව මේ සියලුම බලවේග එකට ඒකරාශී වෙලා ඒ ඒකාධිපතිත්වය පරදවලා ජනයාට සාමාන්‍ය ජනයා තුල බලය පිළිබඳව සාමාන්‍ය ජනයාටත් බලය පිළිබඳව යම් අදහසක් ඔවුන් තුල ගොඩනැගෙන්නේ මේ කාලයේදී. විශේෂයෙන්ම ප්‍රංශ විප්ලවය සමානාත්මතාවය නිදහස සහ සහෝදරත්වය කියන ප්‍රධාන සාධක තුන එකට එකතු කරගෙන තමයි ප්‍රංශ විප්ලවය සිදු කරන්නේ. මේ ප්‍රංශ විප්ලවය සිදුවන්නේ ඇයිද කියන එක දැන් ඕගොල්ලන්ට පැහැදිලි ඇති දරුවනි. මොකද හේතුව? ඔබ දන්නවා මේ නාගරීකරණය කාර්මික දියුණුව කර්මාන්ත ශාලාවල සේවය කිරීම මේ කියන ඊළඟට පසුපෙළ මේ විශේෂයෙන්ම නිර්ධන පන්තිකයා සහ ධනපතියා අතර තියෙන මේ පරතරය දරා ගන්නට බැරිවීම තමයි මේ ප්‍රංශ විප්ලවයට හේතු වන්නේ. දැන් මේ අන්ත දෙකක් තියෙනවා. ඔබට පේනවද? ධනපතියා සහ නිර්ධන පන්තිකයා. මේ අන්ත දෙකෙහිම අතර මැද වෙසන කණ්ඩායමක් ඉන්නවා. අන්න ඒ අය තමයි අපි මධ්‍යම පන්තිකයන් විදිහට සැලකන්නේ. ඔවුන් තමයි කාර්මිකයන් ඊළඟට ඉහළ වෘත්තීන් වල සේවයෙහි නියත වූවන් බවට පත් වුනේ. එතකොට මේ අයටත් මේ ඒකාධිපතිත්වය පිළිබඳව තිබිච්ච ඒ විරෝධය ප්‍රංශ විප්ලවයේදී පුපුරා යනවා. ඒක ගිහිල්ලා ඔවුන් තරාතිරමක් නැතුව මේ කට්ටියම එකට එකතු වෙනවා. එතකොට මෙන්න මේක තමයි ප්‍රංශ විප්ලවයේදී අපි අවබෝධ කරගන්නට උවමනා දේ. ඔබ දන්නවද? ප්‍රංශ විප්ලවය හා සම්බන්ධයෙන් තියෙන හොඳම චිත්‍රය තමයි ඔබ මේ දකින්නේ. Liberty leading the people. මේ චිත්‍රය තුල මේක ඔබ හොඳ පරීක්ෂාවෙන් මේ චිත්‍රය බැලුවොත් ඔයගොල්ලන්ට පේනෙයි මේ චිත්‍රයේ කිසිම තරාතිරමක් නැතුව වංශවත් ධනවත් මධ්‍යම පන්තික අය වගේම ඊටාම පීඩිතයන් මේ සටනත් එක්ක එකතු වෙනවා ප්‍රංශයේදී. ඒ වගේම බාල මහලු තරුණ මේ සියලුම වයස් ભેදයක් නැතිව මේ සටනට එකතු වෙනවා. මේක පිළිබඳව ඔයගොල්ලන්ට විශාල වශයෙන් කියවන්න දේවල් තියෙනවා අන්තර්ජාලයේදී. ඒවා සොයාගෙන කියවන්න. මොකද මේ ජන අරගලයන් වල සත්‍ය ඒකේ පිළිබඳව ඒ ජන අරගලයන් වලට පසුබිම් වන හේතු සාධක ඔබ හොඳින් ග්‍රහණය කරගත්තොත් තමයි ඔබට මේ සාහිත්‍ය කලා නාට්‍ය ප්‍රවණතාවයන් වල තියෙන වෙනස්කම් අවබෝධ වෙන්නේ දරුවනේ. මේක දේශපාලනය ඉගෙන ගැනීමක් දේශපාලනය අපිට වැඩක් නෑ වගේ දේවල් විදිහට හිතන්න එපා. මේවා ඉතිහාසයේ මිනිසුන්ගේ ගමන් මාර්ගය වෙනස් කරපු අවස්ථා. එතකොට ඒ ගමන් මාර්ග වෙනස් කරපු අවස්ථා කොයි වගේද කියන එක පිළිබඳව දැන ගැනීම අපිට රටවැසියන් වශයෙන් ලෝකවැසියන් වශයෙන් ඉතාම වැදගත්. ඉතින් මේවා හරිම රසවත්. මේවා ඇතුලේ තියෙන කතන්දර හරිම විචිත්‍රයි. ඉතින් මේ වගේ චිත්‍ර සාහිත්‍ය කෘති කෙටි කතා නවකතා රොමැන්ටික් වාදී යුගයේදී බිහි වුණා. හොඳයි. අපි බලමු මේ රොමැන්ටික් වාදී චින්තනයන් ගොඩනැගීම සඳහා බලපාපු දාර්ශනික ප්‍රවේශයන්. මේ ඔබ දකින්නේ වෝල්ටයර්, රූසෝ සහ මොන්ටෙස්කෝ කියන දාර්ශනිකයින්. මේ දාර්ශනිකයින්
මේ ප්‍රංශ විප්ලවය සඳහා දේශපාලනික ප්‍රඥාව ලබා දීම සඳහා ඒ දේශපාලනික චින්තනය ඇති කිරීම සඳහා විශාල චින්තනමය වෙනසක් කරන්න ඔවුන්ගේ ලියවීම් හේතුපාදක වුණා. ඊළඟට අපි බලමු කොයි විදිහටද සංගීතය ගොඩ නැගුණේ කියලා රොමැන්ටික් වාදී යුගයේදී. විශේෂයෙන්ම මේ කලා ප්‍රවණතාවයන් රොමැන්ටික් කලා ව්‍යාපාරයේදී සංගීතයට විශේෂ ඉඩකඩක් ලැබෙනවා. මේ කාලයේදී සිම්ෆනි, ඊළඟට ටෝන් පොයම්, පියානෝ, ඔපෙරා සහ වේදිකා නාට්‍ය. මෙන්න මේ සෑම අංශයකටම සංගීතය යොදාගත්තා. එතකොට සංගීතය කියලා කිව්වහම විශාල ඔකෙස්ට්‍රා එකක්. අපි කියන්නේ විශාල සංගීත උපකරණ සහිත කණ්ඩායමක් මේ සඳහා සංගීතය සැපයුවා. දැන් ඔබ දන්නවා ඔපෙරා බැලේ වගේ සංගීත නාට්‍ය ඉදිරිපත් කරනකොට බැලේ නාට්‍ය ඔපෙරා නාට්‍ය ඉදිරිපත් කරනකොට බොහොම සජීවීව තමයි සංගීතය ඉදිරිපත් කරන්නේ. එතකොට මහා විශාල කණ්ඩායමක් ඒක මෙහෙවන කෙනෙක් ඉන්නවා. එතකොට මේ නාට්‍ය සහ සංගීතය දෙකම බොහොම සජීවීව ඉදිරිපත් කිරීම ඇතුලේ ප්‍රේක්ෂකයාට විශාල රසාස්වාදනයක් ලැබුණා. ඉතින් ඔබ හිතන්න මේ සංගීත කලාව කියන එකත් රොමැන්ටික් වාදී යුගයේදී විශේෂ අවධානයට ලක් වුණා. ඔවුනුත් උත්සාහ කරේ සෑම විටම මේ මිනිසෙයින්ට අපූර්වත්වය පිළිබඳව ඊළඟට පරිකල්පනයේ තිබෙන විශිෂ්ටත්වයන් පිළිබඳව අදහසක් ඇති කරගන්න. මේ ඔබ දකින්නේ ඒ බඳු සංගීතඥයින් කිහිප දෙනෙක්. චයිකොස්කි ඔබ දන්නෝ නේද? බැලේ හංසවිල සෝන් ලෙක් කියන බැලේ අපි ගත්තොත් එහෙම චයිකොස්කිගේ නමින් තමයි තියෙන්නේ නේද? එතකොට මේ සංගීතයේ තියෙන විශිෂ්ටත්වය තමයි අපට එයින් පෙන්눔 කරන්නේ. බීතෝවන් පාන්දරටත් ඔයගොල්ලන්ට බීතෝවන් ඇහිලා ඔයගොල්ලන් නැගිටිනව ඇති නේද? ඇයි අපේ චූන් පාන් ගෙනින මහත්තුරු බීතෝවන්ගේ සංගීතයත් නේ පාවිච්චි කරන්නේ නේද? ඒක ඇත්තම හඬ ඔයගොල්ලන්ට අහන්න පුළුවන් දැන්. හොඳයි. අපි නාට්‍යකරුවන්ට යමු. මේ ඔබ දකින්නේ ජෝන් වුල්ෆ්ගන් වොන් ගතේ. ඔහු විශේෂයෙන්ම නාට්‍යකරුවෙක් පමණක් නොවේ දාර්ශනිකයෙක්, ඒ වගේම සෞන්දර්ය චින්තකයෙක්, එතකොට සාහිත්‍යදරයෙක්. එතකොට මේ ගතේගේ විශේෂිත නාට්‍යයක් තියෙනවා ෆෞස්ට්. ෆෞස්ට් නාට්‍යය විශේෂ රොමැන්ටික් වාදී නාට්‍යයක් විදිහට අපිට සලකන්නට පුළුවන් වෙන්නේ අපි මේ සාකච්ඡා කරපු මනුෂ්‍යත්වයේ පිළිබඳව රොමැන්ටික් යුගයේ මනුෂ්‍යත්වයේ පිළිබඳව හොඳ සහ නරක යහපත සහ අයහපත අතර මනුෂ්‍යයන් කොයි විදිහටද දෝලණය වුනේ කියන එක පිළිබඳව මනුෂ්‍යයාගේ ආධ්‍යාත්මය අවදි කරන විදිහේ අදහස් සමුදායක් ඉදිරිපත් කිරීමට මේ නාට්‍යයෙන් හැකියාව ලැබුණා. හරි. ඔබ මේ දකින්නේ ශිල. ශිල කියලා කියන්නේ අපිට රොමැන්ටික් වාදී නාට්‍ය කරුවෙක් විදිහට සලකන්නට පුළුවන් නාට්‍යකාරයෙක්. එතකොට රොමැන්ටික් වාදී නාට්‍යවල මේ ස්වභාවික පරිසරය පිළිබඳව තිබිච්ච විශිෂ්ටත්වයන් ඊළඟට බලය දේශපාලන බලය සම්බන්ධයෙන් මිනිසුන්ගේ තිබිච්ච අභිප්‍රායන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වෙලා නාට්‍ය රචනා වුණා. ඔබ මේ දකින ඩොන් කාලෝස් කියන නාට්‍යය ස්පාඤ්ඤ කුමාරයෙක් තමන්ගේ අභිලාෂය වන්නේ මුළු ලෝකයම තමන්ගේ ග්‍රහණයට නතු කර ගැනීම. එතකොට ඒ සඳහා ඔහු තමන්ගේ ජීවිතය වෙනස් කරගන්න හැටි. ඒ අධිරාජ්‍යයක් විදිහට තමන්ගේ ජීවිතය සකස් කරගන්න හැටි තමයි මේ නාට්‍ය පුරාම විකාශනය වන්නේ. එතකොට ඔහුගේ තිබිච්ච මේ අභිලාෂය
ලෝකයෙන් තමන්ගේ පාලනය යටතේ නිදහස් කරගන්නවා කියන අදහසින් තමන්ගේ ජීවිතේම වෙනස් කරගන්න හැටි තමයි මේ නාට්‍ය තුල තියෙන්නේ. ඒ වගේම බලය පිළිබඳව උන්ට තිබෙන ආශාව ඊළඟට ඒ බලයාන්ත්‍රණයන් තුලින් කොයිදු තරම් දුරට තමන්ගේ ආශාව තෘප්ත කර ගැනීමට තමන්ට හැකියාව ඇති වෙනවද කියන එක පිළිබඳව බොහොම නාට්‍යෝචිතව සෞන්දර්යාත්මකව ඉදිරිපත් කරපු අවස්ථාවක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඉතින් දුවේ පුතේ රොමැන්ටික් වාදී නාට්‍යවල ලක්ෂණ විදිහට අපිට සලකන්නට පුළුවන් ආදරය සහ ආශාවේ අන්තය, ජීවිතය සහ මරණය අතර වෙනස, මනුෂ්‍ය පැවැත්ම පිළිබඳව සත්‍යය, ඊළඟට දෛවය සහ පැවැත්ම අතර තියෙන විසංවාදය, පාපයේ සහ ධර්මයේ සත්‍ය අසත්‍ය බව. ඉතින් මෙන්න මේ තේමාවන්, මෙන්න මේ ලක්ෂණ අපිට රොමැන්ටික් වාදී නාට්‍ය වලින් මතු කරලා ගන්නට පුළුවන්. එතකොට මේ ලක්ෂණයන් වලට නාට්‍යකරුවන් ආකෘතිමය වශයෙන් සලකලා බලාපුවාම ෂේක්ස්පියර් සහ මධ්‍යකාලීන නාට්‍යවල යම් යම් ආකෘතික ලක්ෂණ ඔවුන් පාවිච්චි කරනවා වේදිකාවේදී මේ නාට්‍ය මේ තේමාවන් මතු කර දැක්වීම සඳහා. දුවේ පුතේ ඉතින් අද මේ නාට්‍ය රීතියෙන් පාඩමේ අද අපි ප්‍රවේශ වෙන්නේ අතිනාටක. එහෙම නැත්නම් මෙලෝඩ්‍රාමා කියලා අපි හඳුන්වන නාට්‍ය රීතිය පිළිබඳව සාකච්ඡා කරන්න. 19 වෙනි සතවර්ෂයේ ආරම්භයේදී මෙලෝඩ්‍රාමා එහෙම නැත්නම් අතිනාටක ප්‍රවේශය අපි යුරෝපයේදී එංගලන්තයේ, ජර්මනිය, ප්‍රංශය කියන රටවල් වල ආරම්භ වෙලා ව්‍යාප්ත වෙනවා. එතකොට මේ අතිනාටක කියලා අදහස් කරන්නේ මොන වගේ නාට්‍ය සංදර්භයක්ද කියන එක පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම භාවතිශය අවස්ථා, ඊළඟට වර්ග චරිත, ප්‍රබල සංගීත ප්‍රකාශන ආශ්‍රය කරගෙන ගොඩනගාගත් නාට්‍ය ක්‍රමවේදයක් තමයි මෙලෝඩ්‍රාමා කියලා කියන්නේ. මේකට මෙලෝඩ්‍රාමා කියලා කියන්නේ ඇයි? ඔන්න මේක තමයි අපි අවබෝධ කරගන්න ඕන දේ. දැන් අපි දන්නවනේ නාට්‍ය කියලා කිව්වම එක එක වර්ගයේ නාට්‍ය තමයි මෙතනදී තියෙන්නේ. නමුත් මෙලෝඩ්‍රාමා කියලා මේක සලකන්නේ ඇයි? දැන් අපි මේකට අතිනාට්‍ය කියලා අපි මේකට පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ තියෙන රූපණ ශෛලියේ තියෙන යම් යම් කරුණු කාරණා නිසා. නමුත් අපි මේකට මෙලෝඩ්‍රාමා කියලා කියන්නේ යුරෝපයේ මෙලෝඩ්‍රාමා ඉදිරිපත් කරේ සංගීතය කියන එක ආත්මය කරගෙන. හරිද? එතකොට පසුබිම් සංගීතය නාට්‍යයේ විවිධ අවස්ථා ඊළඟට චරිත ඊළඟට ප්‍රබල භාවතිශය අවස්ථා මතු කර ගැනීමේදී පසුබිම් සංගීතය යොදා ගැනීම නිසා තමයි මේවට මෙලෝඩ්‍රාමා කියලා කියන්නේ. එහෙම නැත්නම් අතිනාට්‍ය කියලා කියන්නේ. එතකොට මේ සංගීතය හා බැඳුණු නාට්‍ය කියන නමින් තමයි මෙලෝඩ්‍රාමා කියන සංකල්පය ගොඩනැගිලා තියෙන්නේ. මොනවද මේ නාට්‍ය සඳහා බලපාලා තියෙන්නේ? අපි බලමු විශේෂයෙන්ම මේ නාට්‍ය රචනා කිරීමේදී නාට්‍යකරුවන්ට ඔවුන් ජීවත් වෙච්ච සමාජ පරිසරය බලපෑවා. එතකොට ප්‍රංශ විප්ලවය, ඊළඟට රොමැන්ටික් වාදී නාට්‍යවල බලපෑම, ඊළඟට තාක්ෂණයේ නැගීම, මධ්‍යම පන්තියේ නැගීම, නූතනවාදී ආරම්භය කියන සංකල්ප බලපානවා අතිනාට්‍ය රචනා කිරීම සඳහා. දැන් ඔබ ප්‍රංශ විප්ලවය ගැන නම් ඔබ යම් අවබෝධයක් ඇති අපි මේ පිළිබඳව සාකච්ඡා කළා. ඊළඟට රොමැන්ටික් වාදී නාට්‍යවල තිබිච්ච ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. තාක්ෂණයේ නැගීම කොයි ආකාරද කියන එකත් අපි කරුණු සාකච්ඡා කරපු නිසා මම කැමතියි මේ මධ්‍යම පන්තියේ නැගීම කියන එක පිළිබඳව සාකච්ඡා කරන්න. දැන් මේ මධ්‍යම පන්තිය ආශ්‍රය කරගෙන තමයි මේ මෙලෝඩ්‍රාමා කියන සංකල්පය, නැත්නම් අතිනාට්‍ය සංකල්පය ගොඩනැගෙන්නේ. මේ මෙලෝඩ්‍රාමා සඳහා යොදා ගන්න වස්තු බීජයන් මේ මධ්‍යම පන්තික සමාජයේ යම් යම් අවස්ථා තේමා කරගෙන තමයි මෙලෝඩ්‍රාමා රචනා වෙන්නේ. අන්න ඒක නිසා තමයි අපි මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු වන්නේ. එතකොට මේ මධ්‍යම පන්තිය කියලා කියන්නේ කවුද? කාර්මික ධනවාදයත් එක්ක මේ නිර්ධන පන්තිය සහ ඊළඟට ධනපති පන්තිය අතර තියෙන විවිධ රැකියා වෘත්තීන් සහ ව්‍යවසායන් පවත්වාගෙන ගියපු අය තමයි මධ්‍යම පන්තිය විදිහට සැලකන්නේ. එතකොට මේ අයට තිබුණ වෙනම විශේෂිත ජීවන රටාවක්. ඔවුන්ගේ ජීවිතය අපි සලකා බලාපුවාම ආගමානුකූලයි. විශේෂයෙන්ම පවුල කේන්ද්‍ර කරගත්ත ජීවන විලාසිතාවක් තමයි ඔවුන්ට තියෙන්නේ.
එතකොට ස්වාමියා රැකියාවක නිරත වෙනවා, ව්‍යාපාරයක නිරත වෙනවා වෙන්නට පුළුවන්. එතකොට ඒට තමන්ගේ ශ්‍රමදායකත්වය සහාය දක්වමින් බිරිඳ ඉන්නවා. දරුමල්ලු හදා වඩා ගන්නවා. ඊළඟට මේ දරුමල්ලුවන්ව පෝෂණය කිරීම, ස්වාමියාව රැක බලා ගැනීම, සමහරවිට නිවස පාලනය කිරීමට ඒක ඒ තත්ත්වයන් කොට ගාගෙන තිබුණේ කාන්තාව. එතකොට කාන්තාව, ස්වාමියා සහ භාර්යාව, බිරිඳ කියන සංකල්පය තුල ගොඩනැගිච්ච පවුල කියන සංකල්පය මධ්‍යම පන්තියේ විශේෂිත බල කේන්ද්‍රයක්. එතකොට මේ බල පවුල තුල ඇතිවන ගෘහස්ත සංකල්ප, ගෘහස්තව ඇතිවෙන නොයෙක් සිද්ධි අවස්ථා තමයි මේ අතිනාටකවලට වස්තු විශේෂ කරගන්නේ. එතකොට අපි බලන්න අපි ඒක නිසා මධ්‍යම පන්තියේ තියෙන ලක්ෂණ ටික අපි දැන කියා ගැනීම ඉතාම වැදගත්. දැන් මේක පිළිබඳව හොඳටම දැනගත්ත යුරෝපා සමාජයේ ධනවතුන් ඒ අය මධ්‍යම පන්තියට වෙනම විශේෂිත කලා අධාරණාවන් ඉදිරිපත් කරා. චිත්‍ර ශිල්පය ගත්තත්, සංගීතය ගත්තත්, නාට්‍ය ගත්තත් විතරක් නෙමෙයි. අවන්හල්ලි තිබුණා. ඒ අයට එලිමහනේ ඊළඟට විශේෂයෙන්ම ඒගොල්ලන්ට ගිහිල්ලා තැන් වල ගිහිල්ලා චාරිකා ගිහිල්ලා නිවාඩු කාලේ ගතකරන්න නිවාඩු නිකේතන ඉදි කරමින් මේ වගේ වෙනත් විනෝද මාධ්‍ය ඇති කරන්නට උත්සාහ කරා මේ මධ්‍යම පන්තිය. ඒ විතරක් නෙමෙයි ආර්ථිකය සවිමත් කිරීම සඳහා, දේශපාලනය සවිමත් කිරීම සඳහා මධ්‍යම පන්තික වෘත්තකයන්ගෙන් විශාල සේවයක් සැලසුණා යම් කිසි රජයකට. ඉතින් මෙන්න මේක නිසා අපි නොදන්නවා වුණත් මේ නිර්ධන පන්තිකයින් සහ ධනපතියන් අතර තියෙන මැද පන්තිය තමයි විශේෂිත පන්තිය බවට පත් උනේ සමාජයක් ඉදිරියට ගලාගෙන යන්න. අන්න ඒක නිසා තමයි මේ අතිනාටක ඉදිරිපත් කිරීමේදී මධ්‍යම පන්තිකයින්ගේ ජීවන විලාසිතාව නාට්‍ය සන්දර්භයන් සඳහා, නාට්‍ය තේමාවන් සඳහා යොදා ගන්නට උත්සාහ කරලා තියෙනවා. හොඳයි. අපි ඉදිරියට ගියොත් අතිනාටකවල පුද්ගලයා හා සමාජ සාධාරණත්වයේ පිළිබඳව ඊළඟට ඔවුන්ගේ සදාචාරයන්, ආශාවන්, ආදරය, විවාහය වැනි සංකල්ප තමයි ඔවුන්ගේ නාට්‍යවලට වස්තු විෂයන් විදියට යොදාගත්තේ. එතකොට මේවා සමහර වෙලාවට දැන් මේ යොදාගෙන තියෙන සංකල්ප අපිට හරිම සුලභයි. මේවා අපේ ජීවිතවලට ගොඩක් සම්බන්ධයි. ඉතින් ඒ සම්බන්ධ වීමම තමයි නැවත අපි වේදිකාව මත දකින්නේ. ඉතින් ඒක නිසා මේ මිනිස්සු ගොඩාක් සන්තෝෂෙන් මේ නාට්‍ය නරඹන්න මේ නාට්‍යාගාරවලට එකතු වුණා. ඊට අමතරව අපේ මේ නාට්‍යවල තේමා අපි ගත්තොත් එහෙම මේ මධ්‍යම පන්තික පවුල්වල ජීවිතයේ එක්ක තිබිච්ච ගැටලු නාට්‍යයට පාදක කරගත්තා. ඒත් එක්කම අපි මේ නාට්‍යවල තියෙන විශේෂිතම දෙයක් තමයි ආදරයට එරෙහිව වංශවත් ධනවත් අය කරපු ඒ බලපෑම් වලට එරෙහිවන වීරයෙක් මේ නාට්‍යවල ඉන්නවා. එතකොට ඒ වීරයා වීරවරිය හා සම්බන්ධ වෙන ගැටලුව නාට්‍ය තුල බොහොම නාට්‍යාකාරයෙන් උද්වේගකර ආකාරයට ගලාගෙන යන ආකාරය තමයි අතිනාටකවලදී අපි දකින්නේ. ඒ වගේම තමයි දැන් අපි දන්නවනේ මේ වෙනකොට කාර්මික විප්ලවයේ සිද්ධ වෙලා කර්මාන්ත ශාලා පටන් අරගෙන. එතකොට මෙන්න මේවා නිසා නිලධාරීන් විසින් එහෙම නැත්නම් බල යාන්ත්‍රණයන් පවත්වාගෙන යන අය විසින් කම්කරුවන්ගේ ශ්‍රමය සූරාගෙන කෑම, විශේෂයෙන්ම ලිංගික සූරා කෑම වගේ දේවල් වස්තු විශේෂ කරගත්තා, තේමා කරගත්තා අතිනාටක සඳහා. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ධනපතියන්ගෙන් මෙන්ම ලුම්පන් පන්තිකයන්ගෙන් මධ්‍යම පන්තියට එල්ල වෙන පීඩනය. දැන් ඔන්න බලනවා ඇති මොකද්ද මේ කියලා. දැන් පුතා නිර්ධන පන්තිය තුල ඉන්නවා නිර්ධන පන්තිකයන් විදිහටම ජීවත් වෙන්න අකමැති ධනපති පන්තිකයන්ව සූරා කන පිරිසක්. ඒ අය පරපෝෂිතයෝ වගේ යැපෙන්නේ ඉහළ පන්තිවලින්. ඔවුන්ට ඒ ඉහළ පන්ති කරා ගමන් කිරීමට ඔවුන්ට ඉතාම අවශ්‍යයි. ඔවුන් හරිම සියුම් විදිහට විවිධ උපක්‍රම පාවිච්චි කරලා මේ ඉහළ පැලැන්තිවලට නැගීම සඳහා උත්සාහ කරනවා. එතකොට මෙන්න මේ පන්තියට තමයි අපි කියන්නේ ලුම්පන් කියලා. එතකොට මෙන්න මේ අයගෙන් මේ මධ්‍යම පන්තියට සිදුවෙච්ච යම් අසාධාරණකම් කූට ප්‍රයෝග පාවිච්චි කරනවා මේ අතිනාට්‍ය සඳහා. ඒ වගේම තමයි අසත්පුරුෂයන් හමුවේ නොසැලෙන සත්පුරුෂයා මේ නාට්‍යවල ප්‍රධාන චරිතය බවට පත් වෙනවා. විශේෂයෙන්ම දැන් නාට්‍ය තුල නාට්‍යයේ කතා සන්දර්භය තුල ඒ අසත්පුරුෂයාගේ බලයට එරෙහිව සටන් කරන වීරයා කියන කෙනා ඊටාම වැදගත් කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒක නිසා
ඒ බඳු තේමා නාට්‍යවලට වස්තු විෂය කරගන්නවා. ඒත් එක්කම අතිනාටකවල තවත් තේමාවක් විදිහට සලකන්නට පුළුවන් මේ මර්ධකයාගේ පීඩාවට එරෙහිවන වීරයාගේ ජයග්‍රහණය. සංකල්පය අපිට වැදගත් වෙන්නේ මේ නාට්‍යවල අපි හිතනවානේ වීරයා තමයි හැම විටම දිනන්නේ. හැබැයි වීරයාට නිකන් දිනන්න බෑ. වීරයාට තියෙන්න ඕනේ ශාල අභියෝගයක් තමන්ගේ ඒ මර්ධනයෙන් ගැලවෙන්න. එතකොට මේ නාට්‍යවල වීරයා වගේම මේ පීඩකයාත් දෙන්නට දෙන්න කිසිම ආකාරයකට දෙවැනි වෙන්නේ නැහැ. එතකොට ඒ පීඩකයා විසින් එල්ල කරන පීඩනය දරා ගැනීමට එය අතික්‍රමණය කිරීමට වීරයා තුළ තියෙන ශක්තිය තමයි මෙතනදී ඒ ගැටුම අවස්ථාව බවට පත් කරන්නේ. එතකොට මර්ධකයා සහ පීඩකයා සහ වීරයා අතර දෙදෙනාම එක හා සමාන ශක්තියකින් යුක්ත අය විදිහට මේ නාට්‍යවල නිරූපණය කිරීම තේමාවල විශේෂත්වය වුණා. ඊළඟට අපි බලමු තව මොනවද මේ අපිට තේමා කරගන්නට පුළුවන් කියලා. විශේෂයෙන්ම යහපත් බව කියන එක නාට්‍ය අවසානයේදී ජය දද නංවන ආකාරයක් අපි මේ නාට්‍යවල දකිනවා. එතකොට ප්‍රේක්ෂකයෝ බොහොම සතුටෙන් තමයි ගෙදර යන්නේ. මොකද උදේ සතිය දවස් ගණනාවක්ම තමන්ගේ වෘත්තීය කටයුතු වල යෙදিলা මේ දෛනිකව බොහොම මේ පීඩාවට පත් වෙලා ඉන්නවා. එතකොට ඔවුන්ගේ අතුලාන්තය තාම තියෙන්නේ වීරත්වයත් එක්ක. මොකද ඔවුන් ප්‍රංශ විප්ලවය කරලා මේ කාර්මික ධනවාදයට ශක්තිමත්ව මුහුණ දීලා මොකද්ද සාංකාවක් ඔවුන් තුල තියෙනවා. එතකොට මේ සාංකාව පිළිබඳව මේ ප්‍රේක්ෂකයාව නැවත දැල්වීමක් කරනවා මේ නාට්‍යාගාරවල. එතකොට මේ නාට්‍යකරුවන් උත්සාහ කරනවා ඒ සාංකාව යටපත් කරලා පුළුවන් තරම් මේ ශ්‍රමිකයාගේ ශ්‍රමය නැවත හොඳින් තමන්ගේ ධනය බවට පත් කරගන්නට මේ අති නාටකවල තියෙන හරි උද්වේග කර බොහොම වීරත්වය සතුට අතිශය ප්‍රමෝදය පෙන්නලා ඒ සතුටෙන් ගෙදර යවන එක. එතකොට ඒ සතුටෙන් ගෙදර යන මිනිස්සයා පහුවදාට ආපහු තමන්ගේ මෙවලම් පෙට්ටිය කරේ දාගෙන වැඩට යනවා. ඉතින් මෙන්න මේ මධ්‍යම පන්තික ජීවිතයේ තියෙන මේ යථා ස්වરૂපය මේ අතිනාටක වලින් අපිට මතු කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේ දෙයක් ඒ වගේ අරමුණකින් තමයි මේ අතිනාට්‍ය බොහොම උද්වේග කර විදියට නිර්මාණය කරන්නට මේ නාට්‍යකරුවන් උත්සාහ කළේ. ඇත්තටම කියනවා නම් මේ නාට්‍යයේ චරිත නිරූපණය ගත්තාම වීරයා ඊළඟට වීරවරිය ඊගාවට දුෂ්ටයා ඊළඟට වීරයාගේ මිතුරා දුෂ්ටයා අපි මේවට කියන්නේ වර්ග චරිත කියලා. ඒ වර්ග චරිත පාවිච්චි කරා අතිනාටකවල එක විශේෂිත උපක්‍රමයක් පුතාලේව මතක තියාගන්නට අවශ්‍යයි. මේ ඔබ මේ දකින්න තිරයේ දකින්න වීරයා ඊළඟට වීරවරිය මිතුරා දුෂ්ටයා දෙමාපියන් සේවකයා මේ අයගේ එකතුවෙන් තමයි මේ අතිනාට්‍ය කියන එක ගලාගෙන යන්නේ. එතකොට මේ අයට ගැළපෙන විදිහේ අපූර්ව කතාවක් මේ ගලාගෙන යන කතාවක් මුලැමැදාග සම්බන්ධ කරලා බොහෝම ගැටලුවක් ඇති කරලා ඒ ගැටලුව සඳහා මේ ඔවුන් ක්‍රියා කරන ආකාරය මතු කරන්න පුළුවන් වෙන විදිහට තමයි මේ නාට්‍ය ගොඩනංවලා තියෙන්නේ. ඉතින් ඒවැයි සටන් ජවනිකා ඒ වගේ විශේෂිත උපක්‍රම පාවිච්චි කරනවා මේ නාට්‍යවල. දැන් චරිත නිරූපණයේදී පීඩිත චරිත සහ පීඩක චරිත වශයෙන් අපට කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට පීඩිත චරිත විදිහට ඉන්නේ කාන්තාව, අසරණ දරුවෝ, ඊළඟට සත්පුරුෂයන්, කම්කරුවන්, දිලින්දන් වගේ සමාජයේ පීඩාවට පත්වෙච්ච අය. එතකොට මේ අය තමන්ගේ ආත්ම ධෛර්යය, ආත්ම විශ්වාසය, අභියෝග වලට බය නැතුව මූණ දීලා ඒ අයගේ ජීවිත වෙනස් කරගන්න හැටි තමයි මේ අතිනාටකවල බොහොම අපූර්වට ඉදිරිපත් කරන්නේ. එතකොට මේකේ පීඩක චරිත විදියට ඉදිරිපත් කරන්නේ වංශාධිපතියන්, ධනපතියන්, නිලධාරි පැලැන්තියේ ඉන්න උදවිය. එතකොට මේ අයගේ තියෙන මේ සමාජ අසාධාරණය, අසමතුලිතතාවය මෙන්න මේ දේවල් තමයි මේ අතිනාටක වලින් ඉදිරිපත් කරන්නට උත්සාහ කළේ. මොකද මිනිස්සු ඇත්තටම පීඩාවට පත් වෙලා තමයි ඉන්නේ. හැබැයි ඔවුන්ට තමාව නැවත මතක් කරලා දෙන්න. මම පීඩකයෙක් තමයි. හැබැයි මටත් තියෙනවා හොඳ ආත්ම විශ්වාසයක්. එතකොට මම ඒ ආත්ම විශ්වාසය මට මතු කරගන්න වෙලාවක් නැහැ. හැබැයි මං අතිනාට්‍යයක් බලලා හරිය මට මේ මොහොත තුල හරි මේ වීරත්වය ලැබෙනවා. අන්න ඒ වගේ බොහොම කෙටි කාලීන සතුටකට
මේ පීඩිත පන්තියව ගෙනියන එක අතිනාට්‍යවල යම් ආකාරයක අරමුණක් වෙන්නට ඇති කියලා අපිට හිතන්නට පුළුවන්. හොඳයි. මේ අතිනාටකවල තව විශේෂිත දෙයක් තියෙනවා. දැන් මේ මෙලෝඩ්‍රාමානේ නේද? අතිනාට්‍යෙ. එතකොට මේ මම කිව්වා සංගීතය යොදා ගන්නවා කියලා යම් යම් අවස්ථාවන් වලදී. එතකොට දුෂ්ටයා සඳහා වයලීනය, ඊළඟට වීරයා සඳහා ට්‍රම්පට් එක, ඊළඟට අපේ පෙම්වතිය එහෙම නැත්නම් වීරවරිය සඳහා වෙස්ටර්න් ෆ්ලූට් එක, ඊළඟට මිතුරා සඳහා බැසූන් එක. මෙන්න මේ වගේ අපිට සංගීත උපකරණ පසුබිමෙන් වාදනය කරලා මේ අයගේ චරිත මතු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒකත් මේ චරිත නිරූපණවලදී සංගීතය යොදාගත්ත විශේෂිත උපක්‍රමයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. අපි බලමු කොහොමද අතිනාටකවල මේ බස්වහර යොදාගත්තේ කියලා. මොකද අපි දන්නවනේ සංගීතය ආත්මය කරගෙන තමයි මෙලෝඩ්‍රාමා ගොඩනැගෙන්නේ. එතකොට ඒ භාෂාව භාවිතා කිරීමේ විශේෂත්වයක් තියෙනවා. මේ අතිනාටකවල රූපණ ශෛලිය සාමාන්‍ය ස්වභාවයට වඩා වෙනස්. බොහොම රිද්මයානුකූල චලන, ඊළඟට ඒකට ගැළපෙන චර්යාත්මක හැසිරීම් රටාවත් එක්ක සමහර වෙලාවට බොහොම පද්‍යමය බස්වහරක් යොදා ගන්න අවස්ථා අපිට දකින්නට පුළුවන්. ඒ භාවතිශය අවස්ථා ඉදිරිපත් කරනකොට මේ බස්වහර යොදාගත්තේ බොහොම කාව්‍යමය විදිහට. සමහර අවස්ථාවන් වලදී පසුබිම් සංගීතය වාදනය වෙනකොට සංවාද එහෙම නැත්නම් ආත්ම භාෂණ ඉදිරිපත් කරන අවස්ථා මේ නාට්‍යවල තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවන් වලට අපිට සාමාන්‍ය වචන යොදන්නට බෑ. ඒක නිසා මේ අතිනාටක රචනා කරපු නාට්‍ය රචකයින් කාව්‍යමය බස්වහරක් යොදා ගන්නට උත්සාහ කළා. ඒක නිසා තමයි මේ පද්‍යමය බස්වහර කියන එක අතිනාටකත් එක්ක එකතු වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. සමහර අවස්ථාවල් වලදී බොහොම වාක් සංග්‍රාමයන් මතු කරන අවස්ථා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට යම් මොහොතකදී වීරයාට උවමනා කරනවා මේ තමන්ගේ තමා තුළ තියෙන ශක්තිය, ඒ සිද්ධියට මුහුණ දීමේදී තමා තුළ තියෙන ආවේගය භාෂාවෙන් ඉදිරිපත් කරන්න. ඒ භාෂාවන් වල ආවේගය, ඒ කියන්නේ වාග් විලාසයේ තියෙන ප්‍රබලතාවය කොයිතරම්ද කියනවා නම් සමහර වාර්තාවල සටහන් වෙනවා මේ අතිනාටකවල මේ වාග් සංග්‍රාමයන් අවස්ථාවේදී වීරයා වෙනුවෙන් ප්‍රේක්ෂකයන් නැගිටලා අත්පොළ සන්නාද දෙනවා කියලා. මොකද ඒකට හේතුව තමාගේ ප්‍රේක්ෂකයාගේ ආවේගය තමයි මේ වීරයාගේ මුවින් නැංවෙන්නේ. එතකොට ඒ තමාගේ හඬ තමයි ඒ වීරයා ඉදිරිපත් කරන්නේ. අන්න ඒක නිසා ඔවුන් ඒ වගේ අවස්ථාවන් වලදී නැගිටලා අත්පොළ සන්නාද කළා කියලා පවා සඳහන් වෙනවා. ඉතින් ඒක නිසා මේ සරල බස්වහර වගේම බොහොම පද්‍යමය ඊළඟට සාහිත්‍යමය බස්වහරක් යොදා ගන්නට මේ නාට්‍යකරුවන් උත්සාහ කරලා තියෙනවා. මේ ඔබ දකින්නේ අතිනාටක රචනා කරපු නාට්‍යකරුවෙක්. ජෝන් ජැක් රූසෝ. එතකොට රූසෝගේ පිග්මැලියන් කියන නාට්‍යය සලකනවා නාට්‍යවල විශේෂිතම නාට්‍යයක් කියලා. එතකොට මේ නාට්‍යයේදී ඒ නාට්‍යකරුවා උත්සාහ කරනවා මනුෂ්‍යයාගේ ආදරය, ඊළඟට වීරත්වය, ඒ ආදරය වෙනුවෙන් ඔවුන් කිසිම පැකිලීමක් නැතුව තමන්ගේ ධනය, කාලය, ශ්‍රමය වැය කරලා ඒ තමන් අභිමත කරගන්නා පරමාර්ථය කරා ළඟාවීමට ඔවුන් දක්වන ආත්ම ධෛර්යය. එතකොට ඒවා තුල මේ මිනිස්යාගේ විශේෂයෙන් මේක නරඹන්න රසිකයා තුල මේ මනුෂ්‍යත්වයේ තියෙන ඒ අපිව යටපත් කරන්නට බැරි මනුෂ්‍යත්වයක් තමා තුළ තියෙනවා කියන හැඟීම Tamanට ඇති කිරීම තමයි බලාපොරොත්තු උනේ. ඊළඟට ඔබ මේ දකින්නේ තෝමස් හොල්ක්‍රාෆ්ට්. ඔහුත් අපි සලකනවා අතිනාට්‍ය රචනා කරපු විශිෂ්ට නාට්‍ය රචකයෙක් කියලා. දැන් ඔබ අධ්‍යයනය කළා මේ අතිනාටක ඉදිරිපත් කරපු අය පිළිබඳව. ඔබට ඇමරිකන් නාට්‍යයක් තියෙනවා නරඹන්නට පුළුවන්, අංකල් ටොම්ස් කැබි. මේක අන්තර්ජාලයේ තියෙනවා පුතාලට නරඹන්නට පුළුවන්. එතකොට මේ නාට්‍ය රචනා කරපු හැරියට් බීච් තමයි ඔබ මේ දකින්නේ. හැරියට් බීච්ගේ අංකල් ටොම් කැබින් කියන නාට්‍ය ඇමරිකාවේ අතිශයින් ජනාදරයට පත්වෙච්ච අතිනාටකයක් විදිහට සලකනවා. ඉතින් දරුවනේ දැන් ඕගොල්ලන් අවබෝධ කරගත්තා අතිනාටක කියන්නේ මොන වගේ සමාජ පසුබිමක් තුල ගොඩනැගිච්ච නාට්‍ය ක්‍රමයක්ද කියන එක. ඒ නාට්‍යයේ තිබිච්ච ලක්ෂණ, චරිතවල තිබිච්ච විශේෂතාවයන්, ඊළඟට සංගීතය යොදා ගැනීමේදී තිබිච්ච විශේෂතාවයන් පිළිබඳව අපි සාකච්ඡා කරා. ඉතින් අපි තවත් දවසක
මේ බඳුම වෙනත් නාට්‍ය රීතියක් සමග නීතියක් පිළිබඳව සාකච්ඡා කරන්නට හමු වෙමු. එතෙක් ඔබ සැමට සුබ දවසක්.